ආයුබෝවන් tuition.lk වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 1 සිට 13 ශ්‍රේණිය දක්වාම පාඩම් ඒකක සඳහා සියලු විෂයවල පාඩම් ඒකක සඳහා වීඩියෝ නැරඹීමටත් ඒ වගේම 1 සිට 13 ශ්‍රේණිය දක්වාම සියලුම ප්‍රශ්න පත්‍ර ලබාගෙන ඒවට පිළිතුරු සපයීමටත් ඔබට මෙම tuition.lk වෙබ් අඩවිය හරහා අවස්ථාව ලැබෙනවා. මම ගයාත්‍රී හෙට්ටිආරච්චි භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය සඳහා මිහි ගිරුම් කාර්ය කරනවා. අපි කතා කරමින් සිටිය දරුවනේ 12 ශ්‍රේණියේ අවසාන ඒකකය වන තාපගති විද්‍යාව පිළිබඳව. අද මම කතා කරන්න යනවා වායු නියම පිළිබඳව. වායු නියම කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා භෞතික විද්‍යාව වගේම රසායන විද්‍යාවට එකසේම වැදගත් වෙන කොටසක් තමයි මේ වායු නියම කියලා කියන්නේ. වායු නියම වල සාමාන්‍යයෙන් තියෙන දේවල් අපි අද බලමු. වායු නියම වල ප්‍රධාන වායු නියම 4ක් තියෙනවා. ඒ තමයි බොයිල් නියමය, චාල්ස් නියමය, ගේලුසැක් නියමය හා ඇවගාඩ්‍රෝ නියමය. මේ නියම වල මොනවද කතා කරන්නේ? ඇත්තටම අපි දැන් මේ නියම හැම එකක්ම කතා කරනකොට අපි සාමාන්‍යයෙන් සලකන්නේ වැසුණු ස්ථානයක් නැත්නම් මේ සංවෘත පද්ධතියක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. සංවෘත පද්ධතියක තියෙන වායු පිළිබඳව. දැන් වායු ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපි මේ වායු ගැන කතා කරනකොට තමයි මේ නියම ටික අපි හඳුනගන්නේ. දැන් අපි වායුවක ලක්ෂණ ගත්තොත් එimhe මෙහි කතා කරන්නේ වායුවේ පීඩනය, වායුවක තියෙන පරිමාව, වායුවක ස්කන්ධය නැත්නම් මවුල ගණන, වායුවේ උෂ්ණත්වය. නේද? දැන් බොයිල් නියමයේදී අපි කතා කරනකොට වායුවක අපි සලකන අවස්ථාවේදී අපි සලකනවා ස්කන්ධය හා උෂ්ණත්වය නියතව පවතින අවස්ථාවක් පිළිබඳව. ස්කන්ධය උෂ්ණත්වය නියතව පවතින අවස්ථාවක් පිළිබඳව කතා කිරීමේදී අපිට කියන්න පුළුවන් එක් අවස්ථා දෙකක් හෝ අවස්ථා කිහිපයක් ගත්තාම මෙහිදී අනිවාර්යෙන් බොයිල් නියමයේදී අපි කතා කරන්නේ පීඩනය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා එහි පරිමාවට කියලා. ඔව්. එතකොට දැන් මේ හැම එකක්ම කතා කරනකොට ඔයගලන්ට වායුවක් ගැන සාමාන්‍ය තියෙන සත්‍ය වායුවක් ගැන නෙමෙයි අපිට මේ පරිපූර්ණ වායුවක් ගැන තමයි අපි මේ අදහස් කරන්නේ. පරිපූර්ණ වායුවක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා වායු තියෙනවා නේද? පරිපූර්ණයි කියලා කියන්නේ අපි උපකල්පනයන් රාශියක් කරලා තිනවා මෙන්න මේ වායු මේ විදිහයි කියලා. උදාහරණයක් විදිහට ගත්තම දැන් සංවෘත පද්ධතියක් තියෙනවා නම් ඒක තුළ තියෙන වායු අංශු අපි ගත්තාම අපි සලකන ඒවා ලක්ෂීය අංශු කියලා. ඔව්. එතකොට ඒ අංශු වලට අතර කිසිදු මම කියන්නේ පරිපූර්ණ වායු නියමය ගැන. එතකොට ඒ අංශු අතර නැත්නම් වායු අණු අතර කිසිදු ආකර්ෂණ බලයක් නැහැ කියලා තමයි සලකන්නේ. එතකොට පරිපූර්ණ වායු නියමයේ තව එන කාරණයක් තමයි වායු අතර ගැටුම් සිදු වුණොත් ඒවා පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් කියලා තමයි සලකන්නේ. එතකොට වායු අණු අතර ආකර්ෂණ බල නැහැ. වායු අණු අහඹු ලෙස තමයි අහඹු ලෙස චලනය වෙනවා කියලා සලකනවා. මෙන්න මේ සියල්ලක්ම සලකමින් තමයි අපි මේ පාඩමට ඇතුළත් වෙන්න ඕනේ. එතකොට මේ බොයිල් නියමයේ කියන විදිහට අනිවාර්යෙන් වායුවක පීඩනය ප්‍රතිලෝමව සමානුපාතික වෙන වායුවේ පරිමාවට ඒ මොන වගේ අවස්ථාවකද වායුවක ස්කන්ධය හා උෂ්ණත්වය නියතව පවතින අවස්ථාවක. චාල්ස් නියම ගැන අපි තවදුරටත් ඉස්සරහට කතා කරනවා. චාල්ස් නියමයේදී අපි සලකන්නේ ඒ පද්ධතිය තුළ තියෙන පීඩනය හා ස්කන්ධය නියතයි කියලා. එතකොට මේ අවස්ථාවේදී අපිට පුළුවන් ඒ වායුවේ පරිමාව උෂ්ණත්වයට සමානුපාතිකයි කියලා සලකන්න. ඊළඟට ගේලුසැක් නියමයේදී අපි සලකනවා පරිමාව හා ස්කන්ධය නියතයි කියලා. මේ අවස්ථාවේදී පීඩනය අපිට ගන්න පුළුවන් උෂ්ණත්වයට සමානුපාතිකයි කියලා. ඇවගාඩ්‍රෝ නියමයේදී අපි සලකන්නේ අවගාඩ්‍රෝ නියමයේදී වායු මවුල ගණන සමානුපාතිකයි අනුලෝමව සමානුපාතික වෙන පරිමාවට කියලා. මේ හැම අවස්ථාවක්ම අපේ ගණිත කර්ම වලට නැත්නම් අපේ ගැටලු විසඳීමට ගොඩක් උපකාරී වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොහොමද මම මේ චාල්ස් නියමයෙන් ගත්තොත් එහෙම චාල්ස් නියමයේ අපිට අවස්ථා දෙකක් නිරූපණය කරලා චාල්ස් නියමයේ යම්කිසි පද්ධතියක අවස්ථා දෙකක් අපිට ලබා දුන්නා. ඒ අවස්ථා දෙකට අපිට V1 සමානයි T1 නේද? ප්‍රතිලෝම සමානුපාතිකයි. එහෙනම් මෙතන V2 T2 කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ V1 බෙදීම V2 සමානයි T1 බෙදීම T2 කියලා. ඒ වගේ අවස්ථාවන් අපිට මේ එක එක දැන් පද්ධතියක පරිමාව හා උෂ්ණත්වය ගැන කතා කරනකොට අපිට මේයින් මේ එක අවස්ථාවේදී V1 T1 කියන පරිමාව හා උෂ්ණත්වය තියෙනවා නම් දෙක අවස්ථාවේදී V2 T2 කියන පරිමාව හා උෂ්ණත්වය තියෙනවා නම් අපිට නොදුන් සංරචකයක් මේ හතරෙන් එකක් දීලා නැත්නම් අපිට ඒක හොයන්න පුළුවන් වෙනවා. මේ නියම දැන ගැනීම ඒකයි වැදගත් වෙන්නේ.
අපි ඊළඟට යොමු වෙමු. මෙයත් මෙහිද්දීත් ඕගොල්ලන්ට තාපය ගැන තාප ශක්තිය අපි කරානේ ඉස්සෙල්ලා කලින් අපි පාඩම් වල ඉගෙන ගත්ත ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාවක් තියෙනවා නේද? ද්‍රවයක ඕනෑම ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාවක් තියෙනවා. එතකොට ලබා ගන්න ශක්තිය අපිට මනින්න පුළුවන්, තාපය මනින්න පුළුවන්, පිට කරන තාපය මනින්න පුළුවන්. ඒ වගේ අපිට වායුවකත් එහෙම කරන්න පුළුවන් දරුවනේ. එතකොට වායුවක අපි හැබැයි තාප ශක්තිය මනිනවා නම් මම වීතාදා කියලා මම ලියලා තියෙන්නේ. CP වලින් අර්ථ දක්වන්නේ විශිෂ්ට තාපධාරිතාව හැබැයි වායුවක නියත පීඩනයේදී. වායුවකට විතරයි මේක යොදන්න පුළුවන්. වායුවක් නියත පීඩනයේදී විශිෂ්ට තාපධාරිතාව CP. වායුවක් නියත පරිමාවයේදී විශිෂ්ට තාපධාරිතාව CV වලින් අර්ථ දක්වන්න පුළුවන්. එතකොට පීඩනයක් නියත වුණාම අපිට එහෙනම් තාප ශක්තියට අර විදිහටම Q සමානයි mCp. CP කියන්නේ පීඩනය නියත නිසා. ඩෙල්ටා තීටා යොදන්න පුළුවන්. ඒ ආකාරයෙන් පරිමාව නියත වුණාමත් යොදන්න පුළුවන්. මේවා එක් එක් අවස්ථාවල අපිට යොදා ගන්න පුළුවන් ගැටලු වලට. ඒ වගේම තමයි අපි දන්නවා දැන් මේ කාර්ය ගැන කතා කරද්දී වායුවක් මගින් කාර්යයක් සිද්ධ වෙන්න පුළුවන්. මේකෙදී කාර්ය කියලා අපි සලකන්නේ නියත පීඩනයක් තියෙනකොට ඒ පීඩනය මගින් පරිමාව වෙනස් වෙන විදිය. පරිමාවය වෙනස් වීම. ඒ කියන්නේ P වැඩි කරන්න ඕනේ ඩෙල්ටා V වලින්. ඩෙල්ටා V කියන්නේ පරිමාවය වෙනස් වීම. ඒක තමයි කාර්යයට සමාන වෙන්නේ. ඊළඟට අපි සැලකුවොත් දැන් මෙන්න මේ අගයන් දෙක CP කියන අගය සාමාන්‍යයෙන් CV වලට වඩා වැඩි. ඒ වැඩි අගය කියලා කියන්නේ මෙන්න මේ R කියන එක නැත්නම් වායු සර්වත්‍ර නියතය කියන එක තමයි R වලින් පෙන්눔 කරන්නේ. එතකොට ඒ අගය තමයි මේ වෙනසට හේතු වෙන්නේ. එතකොට අපිට මේ වගේ අපි මේ නියම සියල්ලක්ම මෙන්න මේ ආකාරයට එකට ගොනු කරලා ගත්තාම P1 V1 බෙදීම T1 P2 V2 බෙදීම T2 කියලා අපි සාමාන්‍යයෙන් මතකයේ තියාගන්න පුළුවන්. මේන් යම්කිසි දෙයක් නියත වෙනවා නම් අපි ඒ සංරචක අතහැරලා ඉතුරු ඒවාට අපිට පුළුවන් ඉතුරු සංරචක වලින් ගාණ හදා ගන්න. ඒ කියන්නේ අගයන් ආදේශ කරලා ගාණක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඉස්සර කතා කරා පරිපූර්ණ වායුවක් කියන්නේ මොකක්ද කියලා. පරිපූර්ණ වායුවක ශක්තිය ආකාර දෙකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ශක්තිය ආකාර තියෙනවනේ නේද? යාන්ත්‍රික ශක්තියින් ගත්තාම චාලක ශක්තිය හා විභව ශක්තිය කියලා තියෙනවා. ඒතර වායු වර්ගවලත් තියෙනවා ශක්තිය ආකාර දෙකක්. ඒ තමයි අභ්‍යන්තර ශක්තිය. ඒ කියන්නේ වායුවක ගත්තාම වායුවක අණු අතර තියෙන ආකර්ෂණ බලයන් නිසා ඇතිවෙන ශක්තිය අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් නේද? සාමාන්‍ය වායුවකන ඒක තමයි අභ්‍යන්තර ශක්තිය කියන්නේ. එතකොට වායුවක තියෙන ශක්තිය චාලක ශක්තිය කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? චාලක ශක්තිය කියලා හඳුන්වන්නේ වායුවක් උෂ්ණත්වය වැඩි වීමත් සමග වායුවක තියෙන චලිතය වැඩි වෙනවනේ ළමයි නේද? උෂ්ණත්වය වැඩි වෙනකොට වායුවක තියෙන චලනය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඒක චාලක ශක්තිය. වායුවක චාලක ශක්තිය අපිට පුළුවන් සමාන කරන්න 3 බෙදීම 2යි nRT කියලා. දැන් මම මෙතනදී ලියලා නැති වුණාට ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ සමීකරණ ලියනකොට අපි රචනා ප්‍රශ්නයකදී වගේ නම් අපිට සමීකරණයක් ලියන්න කිව්වොත් අපි නිකම්ම සමීකරණ ලියලා හරියන්නේ නැහැ. මොකද අපි මේ සමීකරණය ලියන හැම අකුරකටම මේ මීනින් එක නැත්තම් හැම අකුරම තේරුම ලියන්න ඕනේ. දැන් n කියලා කියන්නේ මවුල ගණනට, r කියලා කියන්නේ මේ පරිපූර්ණ වායු නියතය නැත්නම් සාර්වත්‍ර නියතය. t කියලා කියන්නේ උෂ්ණත්වය කියන එක. එතකොට මේ ඩෙල්ටා U කියන එක අපිට කියන්න සමාන කරන්න පුළුවන් ඩෙල්ටා E K නැත්නම් චාලක ශක්තිය කියන එකට. අපි ඩෙල්ටා U කියන්නේ අභ්‍යන්තර ශක්තිය කියලා ඉගෙන ගන්නවා ඊළඟට ඩෙල්ටා U සමාන වෙනවා 3 බෙදීම 2යි nR ඩෙල්ටා T කියන අගයට. ඩෙල්ටා T කියලා කියන්නේ T2 බෙදීම T1 කියන අගය. ඊළඟට අපි තාපගති විද්‍යාවේ පළවෙනි නියමයට යමු. ඒ වගේම තමයි මේ PV සමාන nRT කියලා කියන්නේ පරිපූර්ණ වායු සමීකරණය. දැන් අපි කතා කරපු හැම අවස්ථාවකටම පරිපූර්ණ වායු සමීකරණය අදාළ කරගන්න පුළුවන්. මොකද පරිපූර්ණ වායු සමීකරණයෙන් අපිට හිතන්න ගියාම පරිපූර්ණ වායුවක් ගැන ගොඩාක් ලේසි වෙනවා. දැන් ඔය බොයිල් නියම, චාල්ස් නියම මේ හැම දෙයකටම මේක අදාළ වෙනවා. පරිපූර්ණ වායු සමීකරණයත් අපි දන්නවා P කියන්නේ පීඩනය, V කියන්නේ පරිමාව, N කියන්නේ මවුල ගණන. N වෙනුවට අපිට ලියන්න පුළුවන් M බෙදීම capital M. මේ කියන්නේ මොකද්ද? M කියන්නේ ස්කන්ධය, capital M කියන්නේ මෞලික ස්කන්ධය, R කියලා කියන්නේ සාර්වත්‍ර නියතය නැත්නම් පරිපූර්ණ වායු නියතය, T කියලා කියන්නේ උෂ්ණත්වයට. තාපගත විද්‍යාවේ පළවෙනි නියමය තමයි අපි ගොඩක් වෙලාවට මේ ගණන් වලට යොදා ගන්න නියමය. තාපගත විද්‍යාවේ පළවෙනි නියමය ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U එකතු කිරීම ධන නැත්නම් ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q කියන්නේ මොකද්ද? ඩෙල්ටා Q කියලා කියන්නේ තාප ශක්තියේ සිදුවෙන වෙනස. ඩෙල්ටා කියන්නේ වෙනසක් කියන එකනේ. ඩෙල්ටා Q. එතකොට ඩෙල්ටා Q ධන වෙනවා නම් ඒ කියන්නේ තාපය ලබා ගන්නවා කියන එක. ඩෙල්ටා Q ධන කියලා කියන්නේ තාප අවශෝෂණය කිරීමක්. පද්ධතියක් මගින් තාපය අවශෝෂණය කිරීම. ඩෙල්ටා Q ඍණ කියලා කියන්නේ තාපය දායක කරනවා. තාපය පිටට දෙනවා නේද? පිටට දෙනවා. ඒ කියන්නේ තාප දායක ක්‍රියාවක්.
එතකොට මෙහිදී ඩෙල්ටා U අභ්‍යන්තර ශක්තිය ධන නම් ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක. දැන් උෂ්ණත්වය වැඩි වීමේදී තමයි වායු පද්ධතියක තියෙන අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන්නේ. ඊළඟ ඩෙල්ටා U ඍණ නම් අපි කියන්නේ අභ්‍යන්තර ශක්තියේ අඩුවීමක් කියලා නේද? ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. පද්ධතිය තුළ උෂ්ණත්වය අඩු වුණාම තමයි ඩෙල්ටා U ඍණ වෙන්නේ. ඒ වගේම ඩෙල්ටා W කියලා කියන්නේ පරිසර ඩෙල්ටා W කියලා කියන්නේ කාර්යයක් වෙනසනේ. අපි කියනවා expansion and compression කියන්නේ. ඒ කියන්නේ පද්ධතිය ප්‍රසාරණය වීම හා සංකෝචනය වීම. දැන් මම මේ පිස්ටනයකින් දක්වලා දෙන පිස්ටනය තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රකටවම යොදාගන්නේ මේ ඩෙල්ටා මේ තාපගති විද්‍යාවේ වායු නියම පිළිබඳ අපි පැහැදිලි කිරීම කරන්න යොදාගන්නේ පිස්ටනය තමයි. මොකද පිස්ටනය මගේ සිරින්ජය තුළ තියෙන පද්ධතිය සංවෘතයි. එතකොට අපිට බලයන් යොදන්න පුළුවන්. දැන් අපි පිස්ටනය මගින් සිරින්ජය තුළ බලයක් යෙදීමේදී අපි කරන්නේ පරිසරය මගින් පද්ධතිය මත කාර්යයක් කරන එක. ඒ අවස්ථාව අපිට සලකන්න පුළුවන් ඩෙල්ටා W ඍණ කියලා. ඒ කියන්නේ අපිනේ කාර්යයක් කරන්නේ නේද? දැන් පද්ධතිය මගින් පරිසරය මත කාර්යයක් කරනකොට අපි කියනවා ඒ කියන්නේ පිස්ටනය මේ වායුව මගින්ම පිස්ටනය එළියට නේද? එළියට තල්ලු කිරීමක් වගේ. එළියට තල්ලු කිරීමක්. හැබැයි වායුව මගින් තමයි වෙන්න ඕනේ. එතකොට ඒ වායුව මගින් තමයි පිටුටට කාර්ය කරන්නේ. කියන්නේ පද්ධතිය මගින් පරිසරය මත කරන කාර්ය අපි කියනවා ඩෙල්ටා W ධන කියලා. ඒ වගේම මේකෙදි බෝල්ට්ස්මාන් නියතය ගැන අපි සඳහන් කරන්න ඕනේ. K වලින් තමයි බෝල්ට්ස්මාන් නියතය කියන්නේ R බෙදීම Na කියන්නේ අවගාඩ්‍රෝ නියතය. ඊළඟට PV සමානයි 3න් 1යි mn c වර්ගය බා. ඒ කියන්නේ අපි සාමාන්‍ය පරිපූර්ණ වායුවක චලිත චාලක ශක්තිය පිළිබඳ කියන එක අවස්ථාවක්. ඒ PV කියන අගයන් අර මුල් අගයම තමයි n කියලා කියන්නේ වායු අණු ගණන. c වර්ග බා කියලා කියන්නේ ඔබ දන්නවා වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය වායුවක තියෙන. එතකොට අපි ඊළඟට ආයි බලමු. වායු අණුවක චාලක ශක්තිය මම ඉස්සලා කිව්වා වගේම. එතකොට මුළු ශක්තිය අපිට සලකන්න පුළුවන් 3න් 2යි KTN කියන අගය. මම ඉස්සලා කිව්වා වගේම චාල්ස් නියමය කියන්නේ මොකද්ද? නියත පීඩනයකදී අචල වායු ස්කන්ධයක පරිමාව නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ කියන එක. ඔව්. එතකොට අපිට මේ මෙතනදිත් අපිට පරිමාව ප්‍රසාරණතාවය කියන එක මේකටම අදාළ කරලා අපිට මේ විදිහටම අගයන් ගන්න පුළුවන්. ඔව්. ඒකත් ඔයගොල්ලෝ බලන්න. එතකොට මම මේ PV වක්‍ර ගැනත් ළමයි කතා කරන්න යනවා මේ ටික ඉවරුනහම. ඒක නිසා දිගටම රැඳී සිටින්න අපි සමග. පීඩන නියමය කියලා කියන්නේ M හා V නේද? අචල වායු ස්කන්ධයක් නියත පරිමාවකදී සැලකුවොත් අපි එහි පීඩනය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙනවා. නේද? එතකොට MV කියලා මම කොටුවක් ගහලා තියෙන MV කියන එක නියතයි කියන එක නේද? එතකොට MV නියතයි නම් එතකොට අනුලෝමව සමානුපාතික වෙන්නේ පීඩනය උෂ්ණත්වයට පීඩන නියමයේදී. ඊළඟට අපි ගානකට යමු. සෙල්සියස් අංශක 127ක උෂ්ණත්වයේ පවතින ඔක්සිජන් වායු අණුවල වර්ග මධ්‍යයන මූල වේගය නයිට්‍රජන් වායු අණුවල වර්ග මධ්‍යයන මූල වේගයට සමාන වන උෂ්ණත්වය වන්නේ. ඔව්. එතකොට අපි වර්ග මධ්‍යයන මූල වේගයට අදාළ සමීකරණය තමයි මම මේ ලියලා තියෙන්නේ. C වර්ගය මෙතන බා එකක් වෙන්න ඕනේ. බා කියලා කියන්නේ C වර්ගය කියන්නේ වේගයන් වල වර්ගය ලබා ගැනීම නේද? එතකොට බා අගයෙන් කියන්නේ එහි මධ්‍යයන්නේ කියන එක. එතකොට වර්ග මධ්‍යයන්න මූල වර්ග මධ්‍යයන්නේ ඒ මධ්‍යයන්නේ අරගෙන ඒකේ මූල ගන්න. එතකොට ප්‍රවේගය නේනේ වර්ග මධ්‍යයන්නේ මූල ප්‍රවේගය. ඒ සමාන වෙනවා වර්ග මූලය දැම්මහම කාටද 3i RT බෙදීම m. එතකොට R කියලා කියන්නේ අර විදිහටම මම කියපු විදිහට ඒව මීනින් එක නැත්නම් ඒවයි තේරුම් ටික ලස්සනට හිතා ගන්න. R කියන්නේ සාරාංශ නීතිය, T කියන්නේ උෂ්ණත්වය, M කියන්නේ මෞලික ස්කන්ධය. දැන් මේ අවස්ථාව අපි සැලකුවාම මෙහි මොනවද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ එකම උෂ්ණත්වය නේද? ඔව්. C27 උෂ්ණත්වයේ පවතින ඔක්සිජන් වායු අණු. ඔක්සිජන් අණුව කියන්නේ වෙනස් M අගය මෙහිදී දෙකේම වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔව් වර්ග මධ්‍යයන්නේ මූල වේගය දෙකේදීම අවස්ථා දෙකේදීම සමාන වෙන්න නම් උෂ්ණත්වය මොකද්ද වෙන්න ඕනි කියලා අහන්නේ නේ. එතකොට වර්ග මධ්‍යයන්නේ මූල මේ මම අවස්ථා දෙකක් සලකලා තියෙන්නේ. දැන් පළවෙනි අවස්ථාව මම සැලකුවේ මේ මෙතනදී සලකලා තියෙන්නේ ඔක්සිජන් වලට. මේක ඔක්සිජන් වලට ඊළඟට මේ පැත්තේ මේ ඔක්සිජන්ට මේක නයිට්‍රජන් වලට තමයි සලකලා තියෙන්නේ. එතකොට
ඔක්සිජන් වල තමයි සෙල්සියස් අංශක 127ක් තියෙන්නේ. නමුත් දැන් අපිට මෙහිදී අනිවාර්යයෙන්ම ඔබට කෙල්වින් බවට පත් කරගෙන හදන්න පුළුවන්. මම ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට 400ක් කියලා එනවා නේද? 400 127 273 එක තමයි 400. එතකොට t අගේ අර විදිහටම තියෙනවා. එතකොට දෙපැත්තෙම වර්ගමූල තියෙන හින්දා මොකද වෙන්නේ? වර්ගමූලයට වර්ගමූල කැපෙනවා. ඒ කියන්නේ වර්ගයක් මේ දෙපැත්තටම වර්ගයක් එකතු කරාම මූල දෙක කැපෙනවා. එකතු කරාම නේ වර්ගයක් නේද? වර්ගයක් අපි ඇතුළත් කරාම මේ විදිහට මූල දෙකම කපා ගන්නත් පුළුවන්. එතකොට අපිට 3r බෙදීම 3r වැඩි කිරීම 400 බෙදීම 32 3rt බෙදීම 28 කියලා එනවා. එතකොට අපිට r කියන අගයත් දෙපැත්තෙම කැපෙනවා තුනක් කැපෙනවා. එතකොට 400 බෙදීම 32 සහ t බෙදීම 28 එන්නේ. එමගින් t යුක්ත කරාම අපිට පුළුවන් මොකද්ද? අපිට පුළුවන් හොයාගන්න t මෙහිදී සෙල්සියස් අංශක 77යි කියලා. ඒ කියන්නේ අපිට එන්නේ උත්තරේ 350යි කියලා. ඒකෙන් 273ක් අඩු කරාම 77 අගය තමයි එන්නේ. එහෙනම් අපි බලමු ඔව් මේක එතකොට පිළිතුරට එන්නේ පළවෙනි පිළිතුර. මේ ආකාරයට ඔබ සමීකරණ පිළිබඳ දැනුවත් නම් නේද? සමීකරණ ඔබට මතකයේ තබා ගන්න සිද්ධ වෙනවා. ඒකට හොඳම දේ තමයි පාඩම් කරනවට වැඩිය මොකද්ද? අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ ගණන් හදලා. ගණන් හදලා ප්‍රැක්ටිස් වුණාම මේක හොඳට ඔයගලන්ට පුළුවන් වෙනවා. ඊළඟට අපි සලකමු පරිපූර්ණ වායුවක් තුළ ධ්වනි වේගය පිළිබඳව කර ඇති පහත ප්‍රකාශ සලකන්න. V වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. V කියලා කියන්නේ V වායුවේ ඒ කියන්නේ ධ්වනි වේගය වායුවේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා ඔව් ඒ කියන එක නේද? වර්ග මේ දැන් අපි සමීකරණය තුලින් තමයි ඒකත් හිතන්නේ. C වර්ගය බා ඒ වර්ගමූලය ගත්තාම කියන වර්ග මධ්‍යන මූල ප්‍රවේගයේ සමීකරණය තමයි 3rt බෙදීම m වර්ගමූලය. වර්ගමූල 3rt බෙදීම m. එතකොට මේ අගයන් දෙක සැලකුවාම අපි දන්නවා මේ දෙන්නගේ t කියන එක අනුලෝමව සමානුපාතික වෙනවා කියලා නේ. ඒ කියන්නේ උෂ්ණත්වයේ වර්ග මධ්‍යන මූල වේගයට අනුලෝමව සමානුපාතිකයි. වර්ග මධ්‍යන මූල වේගය වැඩි වෙනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට වේගය අඩු වෙනවා. එතකොට ඒක අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ a කියන පිළිතුර සත්‍යයි. ඊළඟට a සත්‍යයි නම් b කියලා b හි සඳහන් වෙන්නේ v වායුවේ මෞලික ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒකත් හරිනේ දරුවනේ නේද? දැන් මේ එක යට m කියලානේ තියෙන්නේ. ඉතින් එක යට m කියලා කියන්නේ ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ c වර්ගයේ බා වැඩි වෙනකොට m අඩු වෙන්න ඕනේ. m වැඩි නම් c වර්ගයේ බා අඩු වෙන්න ඕනේ. අන්න ඒ තමයි ඒකේ තේරුම. ඒ කියන්නේ වේගය අඩුවීම හා මෞලික ස්කන්ධය අඩු වෙනා වේගය වැඩි කියන එක. ඊළඟට වායුවේ මෞලික තාපධාරිතා අතර අනුපාතය මත රඳා පවතී. ඔව් එතකොට මේ ඒක ගත්තොත් එහෙම අපි v කියන අගය මෞලික තාපධාරිතා අතර අනුපාතය මත රඳා පවතී කිව්වම ඒක වැරදි. මොකද මෞලික තාපධාරිතා අතර අනුපාතය කියලා කියන්නේ Cp බෙදීම Cv මං කිය නියත පීඩනයේදී වායුවක විශිෂ්ට තාපධාරිතාවට නේද? එය බෙදීම නියත පරිමාවේදී වායුවක විශිෂ්ට තාපධාරිතාව. ඒ දෙක අතර අනුපාතය තමයි මේ ගැමා කියලා කියන්නේ. එතකොට ඒක v වලට සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් මෙහි සත්‍ය ප්‍රකාශය වන්නේ a සහ b පමණයි. ඊළඟට තාපගති විද්‍යාවේ නියමය සමගම අපි ක්‍රියාවලිය වලට යමු. ඔබ දැන් අපි මේ තාපගති විද්‍යාවේ ගැන කතා කරනකොට අපි කතා කරනවා සමෝෂ්ණ ක්‍රියාවලියක් ගැන නේද? ඔව් අපි PV වක්‍රවලදී ඒක තවදුරටත් කියනවා. සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියන්නේ මොකක්ද? සමෝෂ්ණයි කියලා කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලිය ගැන අපි සාමාන්‍යයෙන් දකින්නවානේ ගැටළු වල එහෙම සමෝෂ්ණයි කියලා කියන්නේ එහෙදී මොකද වෙලා තියෙන්නේ? එහෙදී ඩෙල්ටා T කියන එක වෙනසක් වෙලා නැහැ. සම උෂ්ණ කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒතර උෂ්ණත්වයේ වෙනසක් නැහැ. උෂ්ණත්වයේ වෙනසක් නැහැ කියලා කියන්නේ තාපගති විද්‍යාවේ පළමු නියමයට අනුව අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම බිඳුවයි. එතකොට ඩෙල්ටා T බිඳුවයි නම් අභ්‍යන්තර ශක්තිය වෙනස් වීමත් බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන්න ඩෙල්ටා W හි U කියන අගය අයින් වෙනවා. එතකොට ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W. එහෙනම් මේ මගින් බොයිල් නියමය සත්‍යාපනය කරනත බොයිල් නියමය සංතෘප්ත කරනවා මේ සමෝෂ්ණ ක්‍රියාවලියේදී. ඒ කියන්නේ වායු ස්කන්ධයක පීඩනය එහි නිරපේක්ෂ එහි පරිමාවට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියන එක තමයි. නේද? මෙහිදී අනිවාර්යයෙන්ම මේ තාපය වැඩිවීමක් සිද්ධ වෙන්නේ පද්ධතිය තුළ සිදු කරන කාර්යයක් මගින් පමණයි. එතකොට ඒට අභ්‍යන්තර ශක්තිය බලපෑමක් නැහැ මේ
සමෝෂ්ණ ක්‍රියාවලියකදී අභ්‍යන්තර ශක්තිය බලපෑමක් තාපය වෙනස් වීමට බලපාන්නේ බලපාන්නේ කාර්ය වෙනස් වීම විතරයි. ඒ කියන්නේ ඩෙල්ටා W වෙනස් වීම විතරයි. ඊළඟට ස්ථිරතාපී ක්‍රියාවලියක් ගත්තාම ස්ථිරතාපී කියලා කියන්නේ තාපය ස්ථිරයි. ඒ කියන්නේ ඩෙල්ටා Q වල වෙනස් වීමක් නැහැ. එහෙනම් තාපගති විද්‍යාවේ පළමු නියමයට අනුව වෙනස් වෙන්නේ ඩෙල්ටා W හා ඩෙල්ටා U පමණයි. එහෙනම් අපි ඩෙල්ටා W කියලා කියන එක සමාන වෙන්නේ ඩෙල්ටා U කියන එක ඍණ වෙන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැය කරමින් තමයි කාර්ය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ඩෙල්ටා W හි වෙනසක් වෙන්නේ ඩෙල්ටා U වැය කරමින්නේ. අභ්‍යන්තර ශක්තිය වැය කිරීමෙන් තමයි කාර්ය සිද්ධ කරන්නේ. ඒක තමයි එහින් අදහස් වෙන්නේ. එතකොට ඊළඟට අපි ගැටලුවකටත් යමු පරිපූර්ණ වායුවක් යොදා ගනිමින් කෙරෙන එක්තරා තාපගතික ක්‍රියාවලියකදී වායුවේහි අභ්‍යන්තර ශක්තිය වැඩිවීම වායුවට සපයන ලද තාප ප්‍රමාණයට සමාන වේ. එක්තරා තාපගතික ක්‍රියාවලියකදී වායුවේහි අභ්‍යන්තර ශක්තිය වැඩිවීම වායුවට සපයන ලද තාප ප්‍රමාණයට සමාන වේ. ඔව්. මේ මොන වගේ ක්‍රියාවලියක්ද? එතකොට මෙහිදී කියන්නේ මෙන්න මේ තාපගත විද්‍යාව මෙන්න මේ ඩෙල්ටා W කියන අගය අයින් වෙනවා නේ. ඩෙල්ටා W කියන අගය අයින් වෙනවා ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U කියන එක මේ නේද? දැන් මේ හොඳට මේ ගාන කියවලා බලන්න. ගැටලුව කියවලා බලන්න. මෙහි කියන්නේ අභ්‍යන්තර ශක්තිය තාපයයි අතර සමානතාවයක් ගැන. එතකොට මෙහිදී කාර්ය වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් කාර්ය වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ මොකක්ද? ඔව් නියත පීඩනය නෙමේ. P වැඩි කිරීම ඩෙල්ටා V නේ W වෙන්නේ. එතකොට එහෙනම් ඩෙල්ටා V කියලා කියන්නේ ඩෙල්ටා V හි වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ කාර්යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ නියත පරිමා ක්‍රියාවලියක් ගැන තමයි මෙහිදී සඳහන් වෙන්නේ. 4 තමයි පිළිතුර. ඊළඟට අපි PV වක්‍ර වලට යමු. PV කියලා කියන්නේ පරිමාවට එරෙහිව පීඩන වක්‍රය. ඔව් පරිමාවට එරෙහිව පීඩන වක්‍රය ඔයගොල්ලන්ට ගොඩක් වෙලාට ගැටලු වලටත් ලැබෙනවා නේද දරුවනේ. දැන් අපි සලකමු මෙහි අවස්ථා දෙකක් තියෙනවා. AB පතය ඔස්සේ ක්‍රියා කරන අවස්ථාවක් හා AC පතය ඔස්සේ ක්‍රියා කරන අවස්ථාවක්. එතකොට අපි මේ AB පතය ගැන සලකුවාම AB පතය ගැන අපි පොඩ්ඩක් විස්තර කරොත් මොකද්ද මේ? AB කියලා කියන්නේ දැන් A හි එක පීඩනාගයක් තියෙනවා B හි පීඩනාගයක් තියෙනවා B අගයන් දෙකක් තියෙනවා. එතකොට මේ වගේ වක්‍රයකින් අපි කියන්නේ මෙය සමෝෂ්ණයි කියලා. ඇයි සමෝෂ්ණයි කියන්නේ? මේ දැන් මේ මෙන්න මේ අගය T2 කියන අගය එකම අගයක තමයි මේ වක්‍රයේදී PV වක්‍රවල මේ වගේ ආකාරයකින් පෙනෙන සමෝෂ්ණයි කියන එක. ඒ කියන්නේ එකම උෂ්ණත්වයක තියෙන. එහෙනම් මෙහිදී ඩෙල්ටා U කියන එක කිසිම වෙනසක් වෙලා නැහැ. එහෙනම් මේ අවස්ථාවට අපිට ගන්න පුළුවන් PV සමානයි K කියන එක. නැත්තම් පීඩනය ප්‍රතිලෝම සමානුපාතිකයි පරිමාව කියන අවස්ථාවට අපිට මේකට යොදා ගන්න පුළුවන්. ඊළඟට ස්ථිරතාපී ක්‍රියාවලියක් තමයි මේ C හි මගෙන් C ට පෙන්වන්නේ. ඒ කියන්නේ A වලදී තියෙන වෙනම උෂ්ණත්වයක් C වලට එනකොට වෙන උෂ්ණත්වයක් තියෙන. T2 සහ T1 මම පෙන්වලා තියෙනෙත් ඒක. ඉතින් උෂ්ණත්ව දෙකක් තියෙනවා. උෂ්ණත්ව දෙකක් තියෙනවා කියලා කියන්නේ ඩෙල්ටා U වෙනස් වෙනවා කියන එක. එතකොට ඩෙල්ටා U වෙනස් වෙනවා නමුත් ඩෙල්ටා W වල වෙනසක් නැහැ. ඒ කියන්නේ ඩෙල්ටා Q සමාන වෙනවා ඩෙල්ටා U වලට. මේ එහෙනම් ස්ථිරතාපී ක්‍රියාවලියක්. මේ වගේ ක්‍රියාවලියකින් අපි ස්ථිරතාපී ක්‍රියාවලියක් තමයි පෙන්වුම් කරන්නේ. ඊළඟට මේ PV වක්‍රයේ මම පොඩි ගැටලුවක් තියෙන්නේ. ඒ ගැටලුව අපි බලමු. මෙහිදී මේ වක්‍රයෙන් පෙන්වන්නේ IB දක්වා ප්‍රසාරණය වීමේදී 565 ජූල් තාපයක් පද්ධතියට ලැබෙනවා කියන එක. IB ඒ කියන්නේ I A වලට ගිහලා A වලින් B වලට යන්න ඕනේ. එතකොට 565 ජූල් තාපයක් පද්ධතියට ලැබෙනවා. කියන්නේ ඩෙල්ටා Q වගේක් නේද? එතකොට මෙහි ප්‍රශ්නය තමයි IB පතය ඔස්සේ ඩෙල්ටා U කොපමණද? නැත්නම් අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම. දැන් IB පතය ඔයගලන්ට පේනවා ඇතිනේ. IB පතය ඔස්සේ මෙන්න මෙතන තියෙන පතය ඔස්සේ ඩෙල්ටා U කොපමණද කියලා හොයන්න ඕනේ. ඒ වගේම තමයි IAB මගින් ඩෙල්ටා U ලබා ගැනීමට IAB මගින් ඩෙල්ටා U ලබා ගැනීමට බාහිරින් ලැබිය යුතු ඩෙල්ටා Q නැත්නම් බාහිරින් ලැබිය යුතු තාප ප්‍රමාණය කොපමණද කියලා තාප වෙනස කොපමණද? එතකොට මේ ගැටලුව කොහොමද අපි විසඳන්නේ? IB පතය ඔස්සේ ඩෙල්ටා U හොයන්න ඕන. අපි දැන් සාමාන්‍ය PV වක්‍රයක අපිට ඩෙල්ටා U හොයන්න බෑනේ. අපි PV වක්‍රයක හොයන්න මොනවද අපිට හොයන්න පුළුවන්? PV වක්‍රයක හොයන්න පුළුවන් කාර්යය තමයි සිදු කරන ලද කාර්ය. කාර්ය හොයන්න පුළුවන් P වැඩි කිරීම V. ඒ කියන්නේ මේ චක්‍රය නැත්නම් ප්‍රස්ථාරය අක්ෂය සමග x අක්ෂය සමග සාධන වර්ගඵලයනේ. එතකොට PV වක්‍රයේ ඒ තියෙන වර්ගඵලය. එතකොට මේ IB කියන කොටස අපිට ට්‍රපීසියමක ආකාරයකට එන්නේ. අපිට පුළුවන් මේක මේ ICB කියන
ත්‍රිකෝණයයි CBEF කියන ඍජු කෝණාශ්‍රය සලකන්නේ. ඒ දෙකේ වර්ගඵලයන් දෙක එකතු කරාම අපිට ලැබෙනවා වර්ගඵලයන් දෙක එකතු කරාම අපිට ලැබෙනවා ඩෙල්ටා W වගේ 7.07 වැඩි කිරීම 10 දෙකේ කියන්නේ 707 ජූල් කියන අගයක් තමයි ඒ අපි සලකපු IB ඔස්සේ සිදු වෙලා තියෙන කාර්යය. IB ඔස්සේ කාර්යය තමයි ඒ. එතකොට අපි කාර්යය දන්නව නම් අපිට පුළුවන් ඩෙල්ටා Q දන්නවා කාර්යය දන්නවා එහෙනම් අපිට ඩෙල්ටා U හොයන්න පුළුවන්. ඩෙල්ටා Q වලින් ඩෙල්ටා W අඩු කරාම ඩෙල්ටා U හම්බ වෙනවා කීයද? ඍණ 142 ජූල් කියලා හම්බ වෙනවා ඩෙල්ටා U. ඔව්. එතකොට IAB මගින් ඩෙල්ටා U ලබා ගැනීමට බාහිරින් ලැබිය යුතු ඩෙල්ටා Q කොපමණද? එතකොට IAB ඔස්සේ මේ වෙනස් පතයක් ඔස්සේ වෙනත් පතයක් ඔස්සේ පද්ධතිය ක්‍රියාත්මක වීමේදී ඒ අගේම ඩෙල්ටා U එම අගේම ලබා ගන්න කොච්චරක් තාපය ඕනද කියලා අහන්න. එතකොට අපිට පුළුවන් ඩෙල්ටා W කියන අගය තමයි එතනින් අහන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ එතකොට ඔයගලන්ට සලකන්න වෙන්න දරුවනේ මෙන්න මේ කොටසේ මෙන්න මේ තියෙන වර්ගඵලය. ඒ කියන්නේ IAEF කියන ඍජු කෝණාශ්‍රය වර්ගඵලය. එතකොට IAEF කියන්නේ මෙතන තියෙන ඩෙල්ටා V අගයයි මෙතන තියෙන P අගය. P කියන්නේ 5යි. මෙතන ATM වලින් දීලා තියෙන ATM එකක් සමාන වෙන 1.01යි 10 5කට නේද? ඒ 10 5යි NM ඍණ 2. එතකොට ඒ අගයට නැත්නම් වර්ග මීටරයට නිව්ටන් වලට සමාන වෙනවා. එතකොට අපි ඒ අගයත් එක්ක තමයි ගැටලුවට යොමු වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙහි වර්ග ඝන මීටර් පරිමාව දීලා තියෙන 10 ඍණ 3යි ඝන මීටර වලින්. ඒතර මේ 2 4 කියන එක ඝන 10 ඍණ 3ත් සමග තමයි ඔබට ගණනය කිරීම වලට ඇතුළත් කරන්න වෙන්නේ. එතකොට මේ ආකාරයට අපිට 1010යි ජූල් කියලා ප්‍රමාණයක් ලැබෙනවා. ඩෙල්ටා W වගේ. එතකොට ඩෙල්ටා W වගේක් දන්නවා නම් ඩෙල්ටා U දන්නවා නම් ඩෙල්ටා U කියන්නේ ඉස්සලා අර කලින් පතේදී සිදුවන අභ්‍යන්තර ශක්ති වෙනස් වීම ඒකක් දන්නවා නම් දැන් අපිට දෙක ආදේශ කරලා මේ තාපගති නියමයට අපිට පුළුවන් හොයාගන්න ඩෙල්ටා Q වගේ 968යි ජූල් කියලා. ඔව්. ඊළඟට අපි තවත් ගැටලුවකට යමු. මේ තියෙන PV වක්‍රයක්. මේ PV වක්‍රය ගැන මම තවත් දුරටත් මේ PV වක්‍රය ගැන ඔබට දැනුම ලබා දෙන්න තමයි මේකත් මේ ගැටලුවට ඇතුළත් කරේ. DEF කියලා පත තුනක් තියෙනවා නම් මේ DEF කියන පත තුන ගැන වගන්ති තුනක් කියනවා. පළවෙනි වගන්තියේදී කියන්නේ මේ පත තුනේදීම ඩෙල්ටා W සමානයි නැත්නම් කාර්ය සමානයි කියලා. දැන් ඔබ දන්නවා මේක කොහෙත්ම සිදුවිය නොහැකි කාරණාවක්. ඇයි ඩෙල්ටා W කියලා කියන්නේ අපි කාර්ය වෙනස හොයාගන්නේ x අක්ෂය සමග සාධන වර්ගඵලය. එතකොට PV වක්‍රයේ වර්ගඵලය දැන් D ඔස්සේ තියෙන වර්ගඵලයම නෙවෙයි E ඔස්සේ තියෙන. F ඔස්සේ වෙනම වර්ගඵලයක්. ඒත් වර්ගඵල තුනක් නම් අපි දන්නවා ඩෙල්ටා W සමාන වෙන්න බෑ. ඊළඟට D පතයේදී ඩෙල්ටා U වැඩිම වෙනවා. ඔව්. සාමාන්‍යයෙන් PV වක්‍ර මගින් අභ්‍යන්තර ශක්ති වෙනස් වීමක් නිරූපණය කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට PV වක්‍රයක් මගින් එහෙම අභ්‍යන්තර ශක්ති වෙනස් වීම නිරූපණය කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ නිරූපණය කරන අවස්ථා තුනේදීම මොකද වෙන්නේ? ඔව්. මේ පටන් ගන්න ස්ථාන දෙකත් සමානයි ඩෙල්ටා U එතකොට සමාන වෙනවා. ඔව්. පටන් ගන්න සහ අවසාන වෙන ලක්ෂත් සමාන නිසා ඩෙල්ටා U සමාන වෙනවා. වගේම මේ PV වක්‍ර මගින් කොයි වෙලාවකවත් ඩෙල්ටා U නිරූපණය වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ දෙවැනි ප්‍රකාශය වැරදි වෙනවා. පළවෙනි ප්‍රකාශයත් වැරදි වෙනවා. හැබැයි අපිට මෙන්න මෙහෙම දෙයක් කියන්න පුළුවන්. අවස්ථා තුනේදීම උෂ්ණත්වය නියතයි කියන එක. ඔව් අවස්ථා තුනේදීම අනිවාර්යයෙන්ම මේ අවස්ථා තුනම සැලකුවාම උෂ්ණත්වය නියත වෙලා තියෙනවා. ඒක නිවැරදි වාක්‍යයක්. එතකොට ඒක නිවැරදි. තවත් මම ඔයගලන්ට සංතෘප්ත වාෂ්ප පීඩනය ගැන කතා කරන්න. අපි යම්කිසි වසන ලද කාමරයක් සැලකුවොත් ඒ වසන ලද කාමරය තුළ ජල භාජනයක් තියෙනවා නම් ඒ හැම වෙලාවෙම ජලය මොකද වෙන්නේ? ජලය වාෂ්ප වෙනවා කියලා සලකනකොට වාෂ්ප වෙනවා. වාෂ්ප වීම තුළ වාෂ්පීකරණයට ලක් වෙනවා. ඒතර උෂ්ණත්වය අනුව වාෂ්පීකරණය වීම වැඩි වෙනවා නේද? වැඩි වෙනවා. එතකොට එක් එක් අවස්ථාවේදී එක් එක් උෂ්ණත්වයට අදාළව තියෙන පුළුවන් සංතෘප්ත වාෂ්ප පීඩනය. සංතෘප්ත වාෂ්ප පීඩනය කියලා කියන්නේ යම්කිසි ස්ථානයක් වාෂ්ප වලින් පුරවන්න පුළුවන්. උපරිම පුරවන්න පුළුවන් ප්‍රමාණය. ඒ කියන්නේ සංතෘප්ත වෙන්න පුළුවන් පීඩනය. වාෂ්ප පීඩනය සංතෘප්තයි නම් ඒ කියන්නේ උපරිම තියෙනවා නම් අපි කියනවා සංතෘප්ත වාෂ්ප පීඩනයක් කියලා. එතකොට ඒක එක් එක් උෂ්ණත්වයට වෙනස් වෙනවා. සාමාන්‍ය උෂ්ණත්වය වැඩි වෙන සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි වෙනවා. එතකොට අපි සැලකුවොත් යම්කිසි කාමරයක එම උෂ්ණත්වයේදී සලකන උෂ්ණත්වයේදී උපරිම වාෂ්ප පීඩනයක් තියෙනවා කියලා.
එතකොට එහි තියෙන සංතෘප්ත වාෂ්ප පීඩනය නම් එහිදී ආර්ද්‍රතාවයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 100% කියලා සලකන්න පුළුවන්. අපි දැන් ඕකත් ඔළුවේ තියාගෙන අපි බලමු ගානට යමු. වසන ලද කාමරයක වාතයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය 160ක් වෙනවා. උෂ්ණත්වය 120 දක්වා අඩු වූ විට සාපේක්ෂ ආර්ද්‍රතාවයට කුමක් වේද කියලා අහන්නේ. එතකොට උෂ්ණත්වය අඩුවීමක් තමයි සලකන්නේ. එතකොට එක් අපි සෙල්සියස් අංශක 20 දී සංතෘප්ත වාෂ්ප පීඩනය දීලා තියෙනවා. ආයි සෙල්සියස් අංශක 25 දී සංතෘප්ත වාෂ්ප පීඩනය මේ විදිහට දීලා තියෙනවා. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය මගින් අපි දැන් ඉස්සෙල්ලාම ලබා ගන්න ඕනේ මේ ගැටලුවේදී දීලා නැහැ සෙල්සියස් අංශක 25 දී 160යි කිව්වට වාෂ්ප පීඩනය කොපමණද කියලා. ඊළඟට අපි වාෂ්ප පීඩනය හොයන්න නම් අපි දන්නවා දැන් 160ක් නේ 100ට නම් 60 නේද 100කට නම් 60 ඒ උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය කියන්නේ 24.1යිනේ 100ට 60යි නම් 24.1ට කොපමණක්ද කියලා තමයි හොයන්න වෙන්නේ නේ. එතකොට අපි ඒ ආකාරයට අපි මේ සමීකරණය හදා ගන්නවා. ඒ කියන්නේ ඒ හොයනකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ ඒ ආකාරයට අපිට හොයන්න පුළුවන්. නැත්නම් සාපේක්ෂ ආර්ද්‍රතාවය සමානයි P බෙදීම P නෝට්. P කියන්නේ වාෂ්ප පීඩනය. P නෝට් කියන්නේ එම අවස්ථාවේදී නැත්නම් එම උෂ්ණත්වයේදී අපි දැන් සලකන්නේ සෙල්සියස් අංශක 25 දී සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කිරීම 100%. ඔයගොල්ලන්ට මෙන්න මේ සමීකරණය මතක තියාගෙන හදන්නත් පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට මේ අපි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේදී අවස්ථානුකූලව අපිට සමීකරණ හදාගන්න පුළුවන්. ඒ වගේ සමීකරණයක් හදාගෙන මේ විදිහට හදන්නත් පුළුවන්. එතකොට මම ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට එහෙනම් මේ අවස්ථාවේදී 160 බෙදීම 100 සමාන වෙනවා P බෙදීම 24.1ට නේද? 100යි කියන්නේ 60 බෙදීම 100 කියන එක. මොකද 100 මේ පැත්තට ගත්තාම 60 බෙදීම 100 කියලා වෙන නිසා. එහෙනම් මේ අගය සුළු කරාම P යුක්ත කරාම අපිට ලැබෙනවා 14.46යි. දැන් 14.46යි කියන අගයම තමයි සෙල්සියස් අංශක 20ට එම කාමරයේම සීතල වුණාම නේද? උෂ්ණත්වය අඩු වුණාම ඒ වාෂ්ප පීඩනයම තමයි තියෙන්නේ. දැන් එහි ගැටලුවක් තියෙනවද? එහි ගැටලුවක් නැහැ. මොකද සෙල්සියස් අංශක 20 දී සංතෘප්ත වාෂ්ප පීඩනය 17.5යි. දැන් අපිට ලැබිලා තියෙන්නේ 14.46යි. එතකොට තියෙන වාෂ්ප පීඩනය තාම සංතෘප්ත වෙලා නැහැ. එහෙනම් අපිට පුළුවන් වාෂ්ප පීඩනය හොයන්න. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය මේ වාෂ්ප පීඩනය අපිට ලැබිලා තියෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය හෙව්වොත් P20 කියලා කියන්නේ සෙල්සියස් අංශක 20 දී වාෂ්ප පීඩනය බෙදීම සංතෘප්ත වාෂ්ප පීඩනය 17.5යි වැඩි කිරීම 100%. ඒ කියන්නේ 14.46යි බෙදීම 17.5යි වැඩි කිරීම 100%. එමගින් ඔබට පුළුවන් සාපේක්ෂ ආර්ද්‍රතාවයට 100% අගයක් ලබා ගන්න. එහෙනම් දරුවනේ මේ වීඩියෝ කොටස ඉවර වෙනවා. ඔබට පුළුවන් දැන් ඔබට හැකියාව තියෙනවා අපේ වීඩියෝ සියල්ලම නරඹලා ඉවරුනහම තාපගති විද්‍යාවට අදාළ සියලුම වීඩියෝ නැරඹීමෙන් අනතුරුව ඔබට පුළුවන් අපේ tuition.lk වෙබ් අඩවියට පිවිසලා ඒ මගින් එයින් අපේ ඒකකයට අදාළ 4 වෙනි ඒකකයට අදාළ ප්‍රශ්න පත්‍ර ටික ලබාගෙන එයට පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. වගේම පිළිතුරු අපිට යොමු කරලා ඒවා නිවැරදි හරි වැරදි බලා ගන්නත් හැකියාව තියෙනවා. එහෙනම් ඔබ සැමට ජය වේවා. සුබ දවසක්. ආයුබෝවන්.